සමන්තා චක්කවාලේසු අට්ටා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න එකයි මේ පිංවතුන් එකතු වෙලා ඉන්නේ. මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංවතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ ඔබ බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න කීපයක් ගැන. අපේ මිය පරලොව යන ඥාතීන් පිළිබඳව ඒ අයට ඇත්තටම පින් අනුමෝදන් කරන්නේ කොහොමද? ඒ පින් ඒ අයට ලැබෙනවද? ඒ වගේම අපිට පේනවා බොහෝ දෙනෙක් අපෙන් විමසන ප්‍රශ්න සමහර අය අන්තර්ජාලය ඔස්සේ මිය පරලොවගේ ඥාතීන් ගැන විමසලා තියෙන ගැටලු ප්‍රශ්න දිහා බලපුවාම බොහෝ දෙනෙකුට ඊටමත් මිත්‍යා අදහස් ගොඩක සමාජයේ ඉන්නවා. ගෙදර ඉඳන් පින් දෙන්න හොඳ නැද්ද? මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙන්නකොට ගාථාව කියලම පින් දෙන්න ඕනද? නං වශයෙන් වෙනම මතක් කරන්න ඕනේද? පැන් වැඩුවේ නැත්නම් මොකක් වෙයිද? ඒක 7 දවසටම කෙරෙන්න ඕනේද? දවස් දෙකක් මග ඇරුණොත් මොකක් වෙයිද? මේ වගේ මිය පරලොවගේ ඥාතීන්ට පින් දීම පිළිබඳව සමාජයේ තියෙන බොහෝ වැරදි අර්ථකථන, වැරදි අදහස්, මිත්‍යා මතවාද මේ සියල්ලත් එක්ක අද ධර්ම දේශනාවේදී ඔබට ඊටාම වැදගත් කරුණු රැසක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ජානුසෝනි කියලා බමුණෙක්, මේ බමුණ බුදුහාමුදුරු මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනවා. ඒ පින් ඒ අයට ලැබෙනවද කියලා ඇහුවා. දැන් ඔබටත් තියෙන ප්‍රශ්නයක් නේ. අපි පින්කම් කරනවා, පාසුකූල දෙනවා, 7 දවසේ පින්කම්, 3 මාසේ පින්කම්, මාසක අවුරුදු ගණන් පින්කම් කරනවා. හැබැයි මේ පින් මිය පරලොවගේ ඥාතීන්ට ලැබෙනවද? ඔබටත් තියෙන ප්‍රශ්නයක්. ජානුසෝනි මේ ප්‍රශ්නේ අහද්දී බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය, සුදුසු තැනදී පින් ලැබෙනවා, නුසුදුසු තැනදී ලැබෙන්නේ නැtei කියනවා. එතකොට පින් ලැබෙනවා සුදුසු තැනදී, නුසුදුසු තැනදී ඒ පින් ලැබෙන්නේ නැහැ කියනවා. හැබැයි මේ බමුණට මේක තේරුන්නේ නැහැ. මේ බ්‍රාහ්මණ ඊළඟට අහනවා, ස්වාමීනි මට විස්තර ඇතුව පින් ලබන්න පුළුවන් ලැබෙන සුදුසු තැන මොකද්ද? මිය පරලොවගේ ඥාතීන්ට පින් නොලැබෙන නුසුදුසු තැන මොකක්ද කියලා මට විස්තර ඇතුව ඒක කියලා දෙන්න කියනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයට විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින් නොලැබෙන නුසුදුසු තැන් තමයි කෙනෙක් මිය පරලොව ගිහිල්ලා අපි හිතමු මරණ මංචකේ නිරේගාමී අකුසලයක් බලවත් වෙනවා. මතක තියාගන්න, මේ ජීවිතයේ හොඳට පින් කරගෙන ගුණ ධර්මයක් පුරාගෙන හිටපු කෙනෙකුට වුණත් ඔහු පෘථග්ජනෙක් නම්, මාර්ගඵලයක් ලබලා නැත්නම් මරණාසන්න මොහොතේ පෙර සසරේ කර්මයක් හරි මතුවෙලා අපායට වැටෙන්න පුළුවන්. ඒකට ධර්මයේ කියනවා කුසල් මැඩලන අකුසල් කියලා. මේ ජීවිතේ කරලා තිබ්බ පින් ටික යටපත් වෙලා මරණ මංචකේ අකුසලයක් මතුවෙනවා. සමහර ලාවට ඔහු මේ ජීවිතේ කරපු කර්මයක් වෙන්න පුළුවන්, පෙර සසරේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මිය පරලොවගේ ඥාතියෙක් දිහා මැරෙන හැටි බලලා, එයාගේ මරණාසන්න මොහොතේ ස්වභාවය බලලා, එයා නම් මෙහෙම තැනක ඇති, අතනට යන්නේ නැති, මේ වගේ තැනක ඇති, අපි ඒ දෙන නිගමන බොහෝ වෙලාවට වරදින්න පුළුවන්.
හරියටම දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් තියෙන කෙනෙකුට. චුතූපපාත ඥානය ගැන කෙනෙක් මැරුණට පස්සේ කර්මාණු රෝපිය උපදින ආකාරය දකින නුවන. එකට කෙන චුතූපපාත ඥාන. අන්නේ ඥානයෙන් දකින්න පුළුවන් කෙනෙක් මැරෙන කොටමයා කර්මාණු රූපිය කොහෙද උපදින්නේ. එයා කොතනට දැදි ලගේ එයා මොනවගේ උපතත්ද ලබල තියෙන් එක හරියටම බලන්න පුළුවන් චුතූපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. එතකට බුදුරජාණන් වහන්සේ වදාළ ජානුස්සෝනි යමෙක් මරණයට පත්වෙලා මරණාසන්න මොහොතේ නිරේගාමී කර්මයක් බලවත් වෙලා මරණින් මත්තේ නිරේට වැටෙන. මේ අපා යනකොටත් මතකතියාගන්න දේශනාවල විස්තර වෙනවා මේ සමහර විතාගෙනන්න මේ අපා යන අය දවස් 7ක් හත් දවස දානීවර වෙනකං ඔයි කැරකි කැරකිඉඳලා ඔය ඔක්කෝම ඉවර වෙලා ඊට පස්සේ තමයි අපායට යන්න කියලා. බුද්ධ දේශනාව තියෙන්නේ යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ. හිසේ තිබ්බ බරක් අතහැරෙනවා වගේ. එතන ගැන බර ලිහිල් වෙන කතාවක් නෙමේ. ඒ වේගේ ගැන කියන හිසේ තියෙන බරක් අතහැරිය වගේ මෙහෙන් පණ යනකොටම මේ කය අතහැරෙනකොටම නිරේ පහළ වෙනවා ඒ සැනින් පහළවන චිත්තක්ෂණයක වෙන සයිතියෙන්. චිත්තක්ෂණය කියන්නේ අපි ධර්මය විස්තර වෙන්න ඉතාම සියුම් කාලයක් මේ අපිට මේ අපි සාමාන්‍ය කතා කරන මේ අසුරු සැනක් ගහන වෙලාවක් ඉතාම පුංචි වෙලාවක් එහෙම ගත්තත් අපිට මැනගන්න පුළුවන් වෙලාවක් නෙමේ. එතකොට අපේ මේ කය අතහරිනකොට මේ චුත වෙනකොටම ප්‍රතිසන්ධි චිත්තය චිත්තක්ෂණයක් ඇතුළත සැනින් අපායි පහළ වෙනවා කර්මාන් රූපී. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා ජානුස්සෝනී කෙනෙක් නිරේ වැටුනට පස්සේ නිරේ ගැන දේශන ගොඩාක් බුද්ධ දේශනාවල තින ඔබහල ඇති ඔය දේවදූත සූත්‍ර වගේ දේශන. එතකොට යම් කිසි කෙනෙක් එහෙම අපායි ඉපතුනාට පස්සේ. එයාට මේ මනුස්ස ලෝකෙදී හැවත් එයාගේ කලින් දරුවෝ නෑ දැය මොකද කරන්නේ ඒ අයි මට පින්කං කරනවාද අද මගේ හද්දවසනේද මං දැම් මැරිලා මාස 3යි නේද අද මගේ පින්කම නේද අද මගේ උපන්දිනේ නේද එහෙ පින් කෙරෙනවද ඔය මොනවත් එයාට මේ හැරිලවත් බලන්න වෙලාවක් නෑ. නිරේ වැටිච්ච කෙනා හැම මොහොතකම නිරිපල්ලං ඒ අකුසලේට අනුව ඒ අකුසලේ ගෙවෙන තාක් කල් අපායි දුක්විදිනවා. ඒක මහා පුදුම දුක්සහිත අපායක්. ඒ අපායවල් ගැන දේවදූත සූත්‍රය බාල පණ්ඩිත සූත්‍ර වගේ දේශනාවල බොහෝම දීර්ගව බුදුරජාණන් වහන්සේ විස්තර කරන. එතකොට යම් කිසි කෙනෙක් නිරේ වැටිලා දුක්විදිනවනං එතන පින්ගන්න පුළුවන් තැනක් නෙමේ. ඔන්න පින්ගන්න බැරි එක තැනක්. ඊළඟට මිය පරලවගේ ඥාතිය උපදිනවා මැරිලා තිරිසල් ලෝකෙ උපදිනවා. අපි ගම් බලු පැටියෙක් වෙලා බලල් පැටියෙක් වෙලා එක්ක කොහේ හරි මොකෙක් හරි සතෙක් එළුවෙක් වෙන්න පුළුවන් ඌරෙක් වෙන්න පුළුවන් ඇහැට පෙනෙන නොපෙනෙන මේ සත්තු කොච්චර ඉන්නවද. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු. මහන්තාවා මහත ශරීර ඇති සත්තු මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්තු. රස්ස කුඩා සත්තු කෝමියෙක් වෙන්න පුළුව ඉතා පොංචි සතෙක් වෙන්න පුළුව. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්වයක් එන්න පුළුව අමනුස්යනෙමේ තිරි සංගත සත්වය ගැන කියන්න. තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්තු. දිට්ඨාවායේ වද්දිට්ටා දැකලා තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු. එතකොට මේ කොහේ හරි සත්ව ලෝක යම් තැනක කර්මාන් රූපය උපදිනවා. එහෙම උපදින්න පුළුවන් බුදු හාමුදුරගේ කාලෙත් ඔය සමහර බමුණු ගැන බුද්ධ දේශනායම තියෙනවා මහා ධනවත් බ්‍රාහ්මණයෝ. ඒ මරණයට පත්වෙලා ඒ තමන්ගේ සිටු මැදුරෙම බලු පැටියෙක් වෙලා ඉපදිච්ච සිදුවීමක් ගැන බුදු හාමුදුරන්ගේ දේශනාවල තියෙනවා. සමහරු මිය ගිහිල්ලා මැක්කෙක් වෙලා ඉපදිච්ච ආත්ම ගැන තමන්ගේ දේපලවලට මේවට ආසාාවෙන් ඒ ඉඩ කඩන්වලම ඉපදිච්ච සමා තිරිසංආත්ම ගැන සඳහන් වෙන. එතකොට අප හිතම තිරිසංගත සතෙක්. දැන් තිරිසන් සත්තුන්ට කෑමබීම උන් හොයා ගන්නවා. බල්ලෙක් නම් කොහේ හරි ඇවිදල මිනිස්සු දෙන එකක් හරි මොනවහරි කුණු කානුවක තියෙන දෙයක් හරි කුසගින්න නිවාගන්න කනවා. කුරුල්ලෙක් නම් පියාමගෙන ගිහිල්ලා ඒ තමන්ගේ කුසගින්න නිවාගන්න ආහාරයක් කොහෙන් හරි හොයාගන්න. ඊළඟට කැලේක ඉන්න සතෙක් නම් තව සතෙක් ගොදුරු කරගන්න. ඔවුන්ට ගෙවල් දොරවල් කුරුල්ලෙක් නම් කූඩුවක් එක ගුහාාවක් මොකක් හරි තමන්ට ඉන්න තැන තමම්ම ඒ සත්වයන්ට අනුරූපිය ඔවුන් හදාගන්න.
එහෙම නැතුව අපි පින් දෙනකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒව පහළ වෙනව නෙමේ. එහෙනම් තිරිසන් ලෝක ඉපදිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ජානුස්සෝනී කෙනෙක් මිය ගිහිල්ලා තිරිසං අපාය වැටුනොත් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමේ. අභව්‍යයි. පින් ගන්න පුළුවන් ස්ථානයක් නෙමේ. එහෙනම් නිරේ ඉපදිච්ච කෙනෙකුට අපි මෙහි පින්කම් කරලා පින් දුන්නා කියලා ඒ ආත්මය තුල නිරේ දුක් විඳින කාලයට පින් ගන්නත් බෑ. තිරිසංගින් අපාය ඉපදිලා දුක් විඳිනවා නම් ඒ වෙලාවේ අපි යාව සිහි කර කර පින් දුන්නා කියලා ඒ වෙලේ යාට පින් ගන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඊළඟට ඔය අසුරාපාය මහා සාගර අපි දන්නේ නැති වුණාට මේ මුහුදේ අපි දකින්නේ මුහුදේ ඉන්න ඔය පීනන මාළු මුහුදේ ඉන්න ඇසට පේන සත්තු ටිකක් ගැන විතරයි අපි දන්නේ. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා මහා සාගරයේ තුල තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන්දරව ඒ අමනුස්්‍යයන්ගේ නං ඒ තියෙන්නේ තිමි තිමංගල තිමිර පින්ඩල නාගලෝකේ අසුර කියන එතන අපායක් මහා සාගරයේ මහ මුහෝදේ දුක්විදින සත්ත කොට සක්කින අපායකටයි සතරාපායට අයිති අපි සතරාපායක පහම් නිරය තිරිසං අපාය ප්‍රේතාපාය අසුර අපායක අපායක් ඔවුන්ටත් පින්ගණ්ඩ බැරි තැනක්කේ එතකොට ඊළඟට අපි හිතමු දැන් මේ දුගති පැත්තක තියලා මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා. ඔන්න කෙනෙක් මරණාසන්න මොහොතේ යා කරපු පිනක් මතුවෙලා පිනක් බලවත් වෙලා එයා මරණින් මත්තේ මනුස්ස මව් කුසක පිළිසිඳ ගත්තා. සමහර වෙලාවට එයා මැරෙනකොටම ඒ චිත්තක්ෂණේම මව් කුසෙම පිළිසිඳ ගන්න නොවෙන්න පුළුවන්. තමන්ට සුදුසු මව් කුසක් ලැබෙන තෙක් ඔහු යම්කිසි ආත්ම භාවයක් ලබනවා. ඒක ඔය අභිධර්මයේ සමහර තැන්වල මේ දීඝනිකායේ තියෙනවා ගන්ධබ්බ කියලා විස්තර වෙනවා. හැබැයි මතක තියාගන්න එතන මේ ගන්ධබ්බ කියලා කියන්නේ කයක් නැති සිත විතරක් පවතින තැනක් නෙමෙයි. ඒ සාමාන්‍යයෙන් ඔය ගන්ධබ්බ කියන එකට යම් යම් වාද විවාද බොහෝ කල් ඉඳන් අපේ ශාසනික ඉතිහාසෙ තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරයෙන් තොරව තනිව පවතින විඤ්ඥානයක් ගැන හරි තනිව ගමන් කරන විඤ්ඥානයක් ගැන හරි තනිව වැඩෙන විඤ්ඥානයක් තනිව විපුල භාවයට පත්වෙන විඤ්ඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නෑ කියලා මේක තියෙන සංයුත්ත නිකාය බීජ කියන සූත්‍රය ඒමනම් අපිට පේනවා විඤ්ඥානයක් යම් තැනක පවතිනවනං එතන තියෙන්නේ නාම රූපයන් එක්ක බැඳිච්ච විඤ්ඥානයක් එකන පංච උපාදානස්කන්ධයක් මයි රූප වේදනා සංඥා සංස්කාරත් එක්ක බැඳිච්ච විඤ්ඥානයක් ඒ ඇන පංච උපාදානස්කන්ධයක් මයි. එදකොට අපි ගමු මිය පරලව ගිය කෙනා තමන්ට කර්මාන් රෝපිය සුදුසු මවකුසක් ලැබුණට පස්සේ මවකුසේ පිළිසිඳ ගන්න. අපිතම යා කාලයක් ඉඳලා මවකුසේ වැටල දැම් පුංචි දරුවෙක් කියලා හිතම දැම් පොඩි දල්ලාමේ දැන් එයාගේ පෙරජීවිතය නෑ දෑයෝ එයා සිහි කරලා පින්දෙනවන්නේ අපේ අම්ම නැතිවලා දැන් අවුරුදු 2යි. අපි ගම්මේ ළමයි දැන් ඉපදිලා මාස ගාණක් කියලා හිතමු. අපේ තාත්තා නැතිවලා දැන් අවුරුදු 5ක් වුණා. එක්ක අපේ සීයා අපේ ආච්චි නැති වෙලා මේ අවුරුදු 10 15 කියලා අපි පින්කම් කරනවා. අපි යාව සිහි කරලා පින් දෙනවා. සමහර ලාවට ඒ දරුවා අපේම නෑදෑයෝ අතර කොහේ හරි ඉපදිලා ඒ ළමයාත් අපි වඩාගෙන යනවා කියලා හිතන පින්කම් වලට. එහෙම පින් දෙනකොට යාට අමුතුවෙන් කෑම බීම ගෙදර පහළ වෙනවද? එයාට වස්ත්‍ර පහළ වෙනවද? එයා දන්නෙත් නෑ මේ මං වෙනුවෙන් මේ කරන්න කියලා. සමහරට එයා ඉපදිලා. ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදිලා නම් එයා ඒ කාලය තුල එයා වෙනුවෙන් කරන පින්කම් වලදී යාට ඒ පින් ලබාගෙන එතන ඒ පිනේ සූපත් වෙන්න පුළුවන් කමක් නෑ. ඊළඟට අපි හිතමු යා මරණාසන්න මොහොතේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් වෙලා සුගති යනවා දිව්‍ය ලෝක යනවා. පිංගතුනි එතනත් මතක තියාගන්න ඕනේ ධර්මයේ සඳහන් වෙනවා අකුසල් මැඩලන කුසල් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමහර වෙලාවට මොකද අපිට කෙනෙක් දිහා බලලා මෙයා නම් බොහොම හොඳ උපාසකයා මෙයා හරියට සීල් ගත්තා මෙයා හොඳට පින් කරා මෙයා නම් සුගතිය යන්නේ නැති කියලා අපි හිතනවා. සමහර ලාවට ගමේ ඉන්නවා සමහරලාට බේබද්දෙක් වෙන්න පුළුවන් මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා බොහොම සැරපරුස කෙනෙක් දානයක් දෙන්නේ නෑ පිනක් කුසලයක් කරන්නේ. හැබැයි අපි එහෙම කෙනෙක් ගැන ඇස් දෙකෙන් බලලා හිතනවා මේ මිනිහා නම් අපායෙමයි ඇත්තේ.
ඔය මනුස්සයන දුගතිය ඇත්තේ. ඔය මනුස්සය ඉතින් කොහෙ සුගතියන්න අපි හෙම හිතනවා. එදකොට ඒ හිතන්නේ අපි දන්න දේවල්වලට අනුව ඒ තියෙන සම්භාවිතාවයක් තියෙනවා. එක වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්නනවා අපිට 100% ඒ විදිහට කියන්න බෑමොකද අපි දකින්නේ. අපිට ඒ නුවන නෑ. අපිට තිබුණනන් චුතූප පාත ඥානය අපි හරියට මන්න එහෙනම් අපි ඒ ඥානයෙන් දැකළ ප්‍රත්‍යක්ෂ කරලා අපි අවබෝධයෙන්මයි ඒදේ කියන්න. ඒ ඥානයෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සමහර අය අකුසල් කරගෙන පව්කං කරගෙන ජීවත්වෙන අය. හැබැයි ඒ අයගේ ජීවිතයේ මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් බලවත්වෙනවා. එයාට මරණාසන්න මොහොතේ දීපු දානයක් සීවෙනවා. කරපු පින්කමක් මතක්කෙන සමරලාට මේ ජීවිතය නොවෙන්න පුළ පෙර ජීවිතය කරපු ලොකු පින්කමක් එයාට හිතට ඒ මොහොතට බලවත්වෙනවා. එක කවුරු හරි මරණාසන්න මොහොතක ළඟ ඉඳගෙන බුදුගුණ ටික කියනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන බුදුගුණ මෙනෙහි කරන්න. ඒ මොහොතේ අර කරපු අකුසල්ල යටපත් වෙලා අර බුදුගුණ සිහිකිරීමේ කුසලේ බලවත්වෙන. ඔබ අහලා ඇතිනේ බුද්ධ දේශනාවල ධනංජානි කියල බමුණේ නිරේ අන්නම කර්ම හැදිලා. ගිනිදැල් පෙනි පෙනී අපාය නිමිති පහළ වෙච්ච මේ බමුණා මරණාසන්න වෙලාවෙ සාරිපුත්ත මහරහත්තන් වහන්සේ තමයි ළඟට ගිහිල්ලා මේ බමුණට පිනක් තිබ්බා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් බණටිකක් අහන මරණ මංචකි. සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටෝල අකුසල් යටපත් වෙලා කුසල් වැඩෙන විදිහට දහම් දෙසනකොට මරණාසන්න මොහොතේ හරි වැදගෙන බණහගෙන හිටිය. ඒ මොහොත හිත කුසලේ පිහිටිය පින බලවත් වනා මරණින් මත්තේ බඹලව ඉපදුනා බ්‍රහ්ම ලෝක යන්න හිත සමාධිමත්තයෙන් නොනේ. ඔහුගේ හිතේ ඒ වෙලාවේ මරණාසන්න වෙලාවේ මෛත්‍රී සිතෙන් හිත පිහිටලා එකඟ වුණා මරණයට පත්වෙලා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බඹලෝ පහළ වුණ. මේක තින මජ්්‍යම නිකාය ධනංජානි සූත්‍ර බොහොම ලස්සන දිග දේශනාව. නිරේ යන්න හිටපු කෙනෙක් මරණාසන්න මොහොතේ බඹලව ඉපදී චාකාරිගැන. ඒ නිසා අවසාන මොහොත තීරණාත්මකයි. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට දේශනාවලදී බණ කියනකොට මේ සැදැහැවතුම් බොහෝ පිරිසක් දැනුවත් කරන්න. අපි කාටත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. දැන් ඔබේ ආච්චිසීය වෙන්න පුළුවන් ඔබේ අම්මත අත්ත වෙන්න පුළන් ඔබේ දරුවෙක් වෙන්න පුළ ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට ඔබට දුකක් දැනෙනවා. අනේ මේ අයි ජීවත්වෙලා ඉන්නකොට අපිට මෙහෙම උදව් කරා මේ විදියට උපකාර කර අපිට මේ වගේ කාලෙ පිහිට වුණා. අනේ ඒකෙනා දැන් අපිය දාලයන්නේ යනවා කියලා දුකක් වේදනාවක් ඇතිවෙන එක එක ලෝක ධර්මතාවේ. එක බුදුරජාණන් වහන්සේ පෙන්වේ දුක්ක ආරි සත්‍යයට අයිති දෙයක්. එක ආරි සත්‍යයක්. පිය විප්පයෝගෝ දුක්කෝ ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක. හැබැයි ඒ දුක ඉදිරී බුද්ධිමත්ව කටයුතු කරන්න ඇතුව සමහරුහු තියෙනවා ඔළුව ගහනවා ඇඟට පනිනවා මරණාසන්න කෙනාව බදාගන්නවා කකුල් එල්ලිලා එක්කෙනෙක් කණනවා අතේල්ලිලා තව කෙනෙක් කණනවා ඔළුව බදාගෙන තව කෙනෙක් කණනවා මේ මනුස්සයට මරණාසන්න වෙලා පණගිහිල්ලත් නැත්නම් කොච්චර අසරණකමක් ඇතිවෙනවාද කියලා ඔබ හිතන්. එතකොට ඒ වගේ වෙලාවක අර මරණාසන්න කෙනාට ආදරේ නාමෙන් මේ ධර්මයන් නොදන්න ඥාතීන් වට වෙලා කරන්නේ හතුරුකම. ඔහුට ඒ වෙලේ පිනක් කුසලයක් සිහි කරගන්න අවස්ථාවක් නැති වෙනවා. හැබැයි කල්්‍යයාන මිත්‍රය ධර්මය දන්න කෙනා අඩ්ඩුම ගානෙ කනට කරලා බුදුගුණ ටිකක් හරි. කරපු පිනක් කුසලයක්. එහෙමත් බලවත් එන්න දෙයක් නැත්න ඔබට මතක ඇති ඉස්සර මිනිසුන්ට පින් පොත් තිබුණ එක්ක පින් පොත කියවනු. අඩුම ගානේ අන්තිම කාලි ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල ළඟ ඉඳලා පිරිට්ටිකක් කියලා පිරිකරක් හරි අතගස්සල පූජ කරවනු. ඇඳේ ඉඳගෙන හරි පිරිට්ටිකක් අහනු. එතකොට ආසන්න කාලේ මතක් වෙන විදිහේ පිනක කුසලයක හිත පිහිටෝනු. එතකොට ඒ පින බලවත් වෙලා කරපු අකුසල යටපත් වෙලා සුගති යන්නත් පුළුවන්. අපි හිතමු සාමාන්‍ය කෙනෙක් මරණ මංචකේ එක්ක ලොකු පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන් කාලයක් බුදුගුණ සිහි කරලා භාවනා කරලා මෛත්‍රිය වඩාගෙන හොඳට දම්පින්කං කරගෙනම හිටපු සත්පුරුසෙක් කියලා හිතන්. එයා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එයා දැන් දෙවි කෙනෙක් ඒ දෙවි කෙනෙක් වෙලා ඉපදුනේ තමන් කරපු පින බලවත් වෙලා. මරණ මංචකේ පිනක් බලවත් කරගෙන.
ඒ පිනෙන් දැන් එයාට දිවිය සැප සම්පත් දිවිය විමාන දිවිය භෝජන දිවිය සලුපිලි දිවිය රත දිවිය සේනා යාට බොහෝ සැප සම්පත් එහි පහළ වෙන අර පිනේ විපාක නිසා පහළ වෙන. හැබැයි අපි දන්නේ නෑ යා කොහිද ගිය කියලා අපේ ඥාතියෙක්න අපි දන්න අපි යා වෙනුවෙන් පින්කං කරනවා. අපි මෙහි පාන්සකුල්ල දෙනවා හත් දවස පින්කං කරනවා තුම්මාස පින්කං කරනවා අවුරුද්ධ පින්කං කරනවා අනේ අපේ මියගේ ඥාතියා කියලා අපි පින් දෙනවා. මතක තියාගන්න අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන් අපේ පිනෙන් යැපෙන නිසා නෙමේ. දෙවියන්ට මේ අපේ පින නැත්නම් සමහරු විතාගෙනින්නවා එහෙම. ඔයි දෙවිවරුන්ගෙත් සෙල්ලං ඔක්කොම තියෙන අපි පින් දෙන නිසා තමයි. අපි පින්දුන් නැත්නං යාලට දිවිය සැපත්නෑ අන්න එහෙම හිතන පිරිසක් ඉන්න. එක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසා. පිංහතුනි දෙවරු කියන්නේ පින බලවත් වෙලා අපට වඩා සැපයක් විඳින පිරිසක්. හැබැයි ඒ අය පිනට කැමති දන්නවා පිනේ විපාක නිසයි තමන්ට මේ දීවිය සැප සම්පත් ලැබුණේ. ඒ නිසා පින් කැමති සම්මාධිට්ටික දෙවරු මිත්‍යා දෘෂ්ටික පිරිසකුත් ඉන්නවා තමයි. සම්මාධිට්ටික පින් කැමති දෙවිවරු. කෙනෙක් පින් දහම් කරලා කුසල් දහම් කරලා ධර්මානුකුලෝ ජීවත් වෙලා ඒ දෙවියන්වත් සිහි කරලා පින් දෙනකොට ඒ දෙවරු සතුටු වෙලා ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවරු කතා වෙන අනේ මනුස්ස ලෝක අසවල් අසවල් අය මේ විදියට පින් දහම් කරනවා ගුණධර්ම පුරනවා ධර්මානුකුලෝ ජීවත්වෙනවා අනේ ඒ අය අපිවත් සිහි කරලා අපිටත් පින් දෙනවා. ඒ අයට යහපතක්ම වේවා කියලා දෙවරු ආශිර්වාද කරනවා කියලා. ඒනම් අපි දෙවියන්ට පින් දෙනකොට ඒක පෙරලා ආශිර්වාද ආරක්ෂාව රැකවරණය ලැබෙන්නේ අපිටමයි. පින් අනුමෝදන් කරනකොට ඒ පින් කැමති දෙවරු සතුටු වෙලා සාධකාරදිදී ඒ පින් කරන අයට තව තවත් ආශිර්වාද කරනවා. එහෙම නැතු අපේ පිනෙන් දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙනවාවත් අපේ පිනෙන් ඒ අයෙහි සැපවිඳිනවත් නෙමේ. පින් කැමති අයට අපි පින් දෙනවා දැන් මනුස්සයන්ට වනත් මෙහෙමයි දැන් අප හිතමු මනුස්සලෝක ඉන්නවා පිනට කැමති සත්පුරුසය කල්්‍යයාන මිට්‍රයෝ බොහෝම පිනට කැමති. අපි පින්කං කරලා අපි අයට අනුමෝදන් කරනවා. අනුමෝදන් කරනවා කියන්න ප්‍රේතයන්ට පින් දෙනවාගේ එකක් නෙමේ. අපි අයට කියන අනේ මං මේ විදිහට දානයක් දුන්න. හරි ලස්සන්ට අප පින්කමක් කර. එක කියන අපි රුවන්න ලිසෑයට ගිහිල්ලක් උදේ කිරි පිඩු පූජාවක් කරලා අපි කප්රුක් පූජාවක් කරලා මල් පූජ කරලා අපි හොඳට පින්කමක් කර ඔයත් ඒ පින් අනුමෝදන්වේ. දැම් පිනට කැමති සත්පුරුසයා හදවතින්ම සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද. මාත් ඒ පින් අනුමෝදං වෙනවා සාදු සාදූ කියලා අන්න ඒ පින සතුටෙන් තමන් අනුමෝදං වෙනවා චේතනාව තුළ. හැබැයි ඒ මොහොතේ අර අපි මියගේ ඥාතියකුට පින් දෙන්නකොට හොගේ කුසගින්න නිවෙනවාගේ ඒ මොහොතේ මේ කිරිමි දෙනවගේ බලාගෙනින් නැති හොට විපාක ලැබෙන්නේ. හැබැයි ඒක තමන්ගේ ජීවිතයට ඒ පින් අනුමෝදන්වීම පිනක් හැටියට බලවත්වෙන. බුදුහාන්දුරුව පෙන්වා පත්ති දාන පින් දෙන එකත් පිනක් පත්තානු මෝදනා කෙනෙක් කරන පින් දහම් දැකලා හදවතින්ම සතුටු වෙලා සාධකාරදීල ඒ පින් අපි අනුමෝදං වෙනවනම් ඒකත් පිනක්. එහෙනම් කාටද පින් ලැබෙන්නේ. අන්න ජානුස්සෝනි බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනී මිය පරලවගේ ඥාතීන් අතර යමෙක් පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත අපායක ඉපදිලා ඉන්න. ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. ඒ ප්‍රේතයන් අතර සමහර ප්‍රේති නිජ්ජාම තන්නේක පාන්සු පිසාච කුප්පි පාසික ගූතකාදක කියලා අසූචි විතරක් ආග්‍රහණය කරන ප්‍රේතයොඉන්න. කුණු පාස කියලා මලකුණුවල ඕජාවුරාබොන අසූජි මළමුට්ට මේවැන් කුසගින්න නිවාගන්න උත්සාහ කරන ප්‍රේත කොටස් ඉන්න. සමහර ගොඩාක් විස්තරති නො මේ ප්‍රේතයෝ ගැන දේශනාව. අපි ඔක්කොම් පැත්තකතිී අපිගම් මේ ප්‍රේත කොටස් ගණනාවක් අතර පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේතයෝයින් අන්නේ අයට ධර්මය කැන පරදත්තූප ප්‍රේතයෝ පරදත්තූප ජීවිත. ඒ අය හැමවෙලේම හිතන අනේ අපේ ඥාතින් අපිට දැම් පින්දෙයි. අනේ අපේ නෑදෑය අපිය සිහිකරල අපිට දැම් පින්දේ. හනේ අපිට පින් අනුමෝදන් කරයි අපේ දරු එහෙම හිතා කෙනෙක් දෙන පිනක් අනුමෝදං වෙලා සුවපත්වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ඉන්න. ප්‍රේත ලෝක ඉපදිලා ඉන්න අනුන්ගේ පිනෙන් යැපෙන්න්න බලාගෙන ඒ විදි පින් ගන්න පුළුවන් තැනක ඉපදිච්ච ප්‍රේතයෝ. ඒ අයට තමයි පරදත්තූප ජීවීන් කියල ධර්මය විස්තරවෙන්.
එතකොට අපි මිය පරලවගේ ඥාතියා වෙනුවෙන් පින්කං කරනකොට ඔහු ඒ පින් බලාගෙන සතුටු වෙනවා සාධකාරදීලා ඒ පින් අනුමෝදන් වෙන. ඒ අපි කරන පිනේ විපාකවලට අනු ඔහුට සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් කියන්නේ එක සදාකාලික දෙයක් නෙමේ මතක තියාගන්න. අපේ පිනේ විපාකය අනුවයි ඔහුට ලැබෙන ඒ සැප සම්පත් තීරණය වෙන්. ඔහු අනුමෝදන් වෙන ප්‍රමාණය ඔහුගේ හිතේ පැහැදීම ඒ අනුව තමයි ඔහුට ඒක විපාක ලැබෙන්. ද අප හිතම අපි ආහාර දානයක් දීල පින් දෙනවා සාංගික දානයක් දෙනවා. බොහෝ ආනිසංස ඇති පින්කම් සාංගික දානයක් දෙනවා. මිය පරලෝගේ ඥාතියා සිහිපත් කළ ඔහුට පින් දෙනවා. ඔහු ඒ පින් සාධු කාර්දීල සතුටෙන් අනුමෝදං වෙනකොට අන්න ඔහුට කුසගින්න නැති වෙනවා. අපි පැම් පූජා කරලා පින් දෙනවට පිපාසෙ සංසිදෙන ආහාර පාන පූජාවෙන් පිපාසෙ කුසගින්න සංසිදිලා කුස සාපිපාසා සංසිදෙනවා. අපි සිවුරු පූජා කරන පිරිකර පූජා කරන නැති වැරි කෙනෙකුට ඇඳුම් පරිත්‍යයක් කරලා පින් දෙනවා අපේ මිය පරලවගේ ඥාතිය සිහි කරලා. එතකොට ඒ ප්‍රේතයන්ට පින්ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන්ට වස්ත්‍ර පහළ වෙනවා. ඒ අයට වස්්‍රාභරණ පහළ වෙනවා. එතකොට ඒ වගේ විමාන පහළ වෙන වස්්‍රාභරණ පැම්පොකුණු ඒ පිනේ පිනට අනුවයි ඒක පහළවෙන්. හැබැයි ඒ පින මතකතියාගන්න පින කියන්නේ හැමදාම විපාක දිදී තියෙන එකක් නෙමේ. පිනේ විපාක ගෙවිල අවසන් වෙන කාලයක් එනවා. අන්නේ පිනේ විපාක අවසන් වෙනකොට ආයමත් අර තමන්ගේ අකුසලේ බලවත් වෙලා ඒ දුක් සහිත අකුසල විපාක ආය මතු වෙලා ඒවා විඳවන්න වෙනවා. ආයි කාලෙකට පස්සේ හරි තමන්ගේ දරුව නෑදෑවය ඒ අයිසිහි කළ පින් දෙනකොට ආයිත්තේ පින් අනුමෝදන් වෙලා ඒ පිනේ විපාක බලවත්තින තාක්කල් ඒ අයට ඒ සැප සම්පත් ලැබෙන එක මේ වගේ. මං ඔබට උදාහරණයක් කැන ඔබට සාමාන්‍ය මේක තේරුම් ගන්න. ඔබ පාර යනකො හරි ගමනක් යනකොට ඔබ දකිනවා වයස කාච්චි කෙනෙක්. අපිද වයස කාච්චි කෙනෙක් ඉන්න තැටි අත්තියාගෙන පාර හිඟා කනවා. මේ ආච්චම්ම දැක්ක ගමන් ඔබට මතක්කින වනේ අපේ අම්ම වගේ. සමහට හිතෙනට අනේ මේ අපේ ආච්චි වගේමයි. එක්ක අපේ කවුරුහරි පුංචම්මෙක් හරි කවුරු හරි මතක් වුණ නැන්ද හරි මොකහරි කාවහරි කියල මතක් කෙනවා. අප හිතම අපිට උදව් කරපු කෙනෙ හනේ මේ මට උදව් කරපු අපේ අර ගෙදර හිටපු අම්ම වගේන. එහෙම මතක් දැන් තමන්ගේ මතක තියාගන්න අපි පින් දෙනකොට අපි මොකක් හරි අපිට කරපු උදව්වක් එහෙමන අපි මතක් කරලා අපි අනුකම්පා සහගතව කෘතගුණ සලකල මේ ඥාති සංග්‍රහයක් පින් දෙනවා කියන කෘතගුණ සැලකීම මිය පරලවගේ ඥාතීන්ට කරන කෘතගුණ සැලකීමක් හැටියට අපි පින් දෙන්න. එතකොට අපි එහෙම හිතලා හන මේ මනුස්සයට උදව් කරන්න ඕන කියලා අපි ඔන්න අපි හිතම අපි කෑම එකක් දෙනවා. අපි ගාව කෑම පැහර්සල ඇතිබොත් අපි කෑම එක දෙනවා. දීල අපි ආය හිතනවා ආයිහැරලා ආහිතනවා නේ මේ කීයක් හරි දෙන්න ඕන කියලා අපි ඇවිල්ලා අපි ඉතම රුපියල් 1000ක් දුන්න කියලා. එහෙම සාමාන්‍යයෙන් දෙන්නේ කලාතුරකින් කෙනෙක් දෙනව නැත්තේ නේ. අපි හිතමු සමහරු නැති රුපියල් 2 දෙනවා. සමහරු රුපියල් 1000ක්ම දුන්නා කියලා. දැන් අර හිත ඇති වෙච්ච අනුකම්පාව මේ අපේ අම්මා වගේ ආච්චි වගේ නැන්ද වගේ මොකක් හරි එහෙම හිතලා රුපියල් 1000ක්ම දීලා කෑම එකකුත් දුන්නා. තවත් මොනවා හරි තියෙනවා නම් බිස්කට් හරි මොනවා හරි අපි ඒකත් දුන්නා. දීලා ගිහින් එන්නම් අම්මා කියලා යනවා. දැන් අපි හිතමු අර අසරණ අම්මා පාරේ ඉන්න මේ දුප්පත් අම්මා මේ ටික ලැබුණට පස්සේ සතුටු වෙනවද නැද්ද? ලොකු සතුටක් එනවා. සමහර ලාවට Tamanට මහ ලෝකයක් ලැබුණා වගේ අනේ අර මුදල අර සමහරලාට අර සල්ලි කොලේ අරගෙන ඉඹලා වැඳලා සාක්කුවේ දාගන්නේ අනේ පුතේ පින් සිද්ධ වෙනවා කියලා. දැන් හිතන්න ඒ ලැබිච්ච දෙයින් කොච්චර දවසක් කොච්චර කාලයක් ඒ සතුට ඒ අම්මට තියෙයිද? සමහරට අර බත් එක කාලා ඔන්න එක වේලකට කුසගින්න නිවා ගන්න. ආයි රෑ වෙනකොට ආයි බඩ කිනිනවා. දැන් අර අතට දීපු සල්ලි වලින් අපි ගම කෑම ගෙනහලා කෑවා කියලා. පහෝදාටත් උදේට දවල්ට රැයට කෑම එකක් උප්පරිම දවස් 2ක් 3ක් දවස් 3-4ක් යනකොට අර සල්ලි ඉවරයි. ආයි පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ වගේ අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනේ ප්‍රමාණය අනුව ඒ අයට සැප සම්පත් පහළ වෙනවා. පැම්පොකුණු පහළ වෙනවා, පිපාසි සංසිඳෙනවා, ආහාර පාන පහළ වෙනවා. හැබැයි ඒ පින ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත්
කුසගින්න දැනෙනවා ආයමත් පිපාසෙ දැනෙනවා ආයමත් අර පෙර හිටපු අසරණ තත්ත්වයටම ඒ ප්‍රේත අපාය වැටෙනවා. ඒ නිසා මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙනකොට නිතර නිතර පින්කම් කරන්න. පින්වතුනි මතක තියාගන්න ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලෝකයේ ඥාතීන් සිහි කරලා ඔබ පින් දෙයි. මේක මේ හැමදාම කෙරෙන එකක් නෙමෙයි. මේක තමයි ඇත්තම කතාව. සාමාන්‍ය කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඔබට ඔබේ ළඟම හිතවත් කෙනෙක් නම් අනේ අපේ අම්මා අපේ තාත්තා අපේ බාප්පා අපේ සීයා අපේ අර සම්බන්ධතාවය මතක් කරගෙන අපි පින්කම් කරනවා. ඔන්න කොහොම හරි 7 දවසේ පින්කම මැරිච්ච ගමන් කොහොම හරි කලබලේ කරනවනේ. 3 මාසේ පින්කම ලෑස්ති වෙලා සැලසුම් සහගතව හොඳට පින්කම කරනවා. ඊට පස්සේ අවුරුද්දේ පින්කමත් ගන්නවා. ඒකත් දානයක් දීලා එක්ක පිරිතක් කියලා ලොකුවට කරනවා සමහරු. ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම නිකන් ඈතට නිකන් යනවා. ඊට අමතරව ඉතින් ඔය ඉඳ හිට පන්සලට ගිහිල්ලා දාන ටිකක් දෙනවා. උපන්දිනයක් මොකක් හරි නැති වෙච්ච දවසක් සිහි කරලා. ඔය වගේ අපි හිතමු ඔබ දිගටම පින්කම් කරාම කියලා හිතන්න. හැබැයි ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලෝකීය ඥාතිය සිහි කරලා පින් දෙයි. ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ගේ දරුවෝ පරම්පරා 2-3ක් යනකොට මැරිච්ච ආච්චිලා සීයලාගේ නමක්වත් දන්නේ නැහැ පොඩියෝ. මේක තමයි යථාර්ථය. දැන් ඔබ පින් දෙනකොට අවංකවම ඔබ හිතන්න ඔබ ගෙදර පින්කමක් කරලා ඔබ ඔබේ මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙනකොට ඔබ සිහි කරන්නේ ඔබට උදව් කරපු ඔබත් එක්ක ළඟින්ම හිටපු ඔබේ ජීවිතයට ගොඩාක් ලං වෙලා ඉඳලා මිය පරලොව ගිය ඔබට ගොඩක් තදින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනිච්ච ඔබේ ඥාතීන්ව තමයි ඉස්සල්ලා මතක් වෙන්නේ. ඒ අයගේ නම් ටික තමයි මතක් වෙලා ඒක ලියලා පින් දෙන්න. හැබැයි ඔබ දන්නේවත් නැහැ ඔබේ අත්තා මුත්තා කිත්තා පනත්තා මේ පරම්පරා ගානකට එහා නෑදෑයෝ ඔබ දැකලත් නැහැ දන්නෙත් නැහැ ඒ අය මතක් කරන්නෙත් නැහැ. එහෙමයි හිටියා කියලාවත් අපි දන්නේ නැහැ. එහෙමනම් මතක තියාගන්න අද අපි මේ සිහිපත් කර පින් දෙන නෑදෑයෝ තව පරම්පරා 2ක් යනකොට ඔබේ දරුවන්ගේ දරුවන්ට ඒත් ඔය වගේ අමතක වෙලා යනවා. හැබැයි කෙනෙක් දුගතියකට වැටුනොත් අකුසලයක් බලවත් වෙලා ප්‍රේත අපායකට වැටුනොත් අවුරුදු 10 ගණන් ප්‍රේත අපාය. සමහර ප්‍රේතයෝ ගැන තියෙනවා බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකේ දුක් විඳිනවා සාපිපාසාවෙන්. ඒ අයට පින් දෙන්න කවුරුවත් නැහැ. ඒ අයව සිහිපත් කරන්න කවුරුවත් නැහැ. කිසිම ඥාතියෙක් නෑදෑයෙකුට ඒ අය ගැන දන්නේවත් නැහැ මතක් වෙන්නේවත් නැහැ. ඒක තමයි සංසාරේ භයානකම. අන්නේ නිසා මේ මනුස්ස ලෝකයේ අපි අවුරුදු 50ක් 60ක් 70ක් අද කාලේ උපරිම 100ක් හිටියා කියලා හිතන්න. බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තිබුණේ. දැන් ඒ ආයුෂ අඩු වෙලා දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 60යි 70යි 75යි ඔය වගේ අතර. කලාතුරකින් කෙනෙක් අවුරුදු 80ක් 90ක් 100කට ආසන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් වැඩිපුර ලෙඩ ගාන එක තැන් වෙලා එක තැන මල මුට්ටු කරන බොහෝ දුක් විඳගෙන බොහෝ දෙනෙක් ඒ අන්තිම කාලේ බොහෝ ආයුෂක් වින්දනය කරත් ජීවිතේ ඉන්නේ. එතකොට හැබැයි අපි මේ අවුරුදු 100කට අඩු ආයුෂක් අද මිනිස්සු ජීවත් වුණාට මිය පරලොව ගිහිල්ලා ඕපපාතිකව ප්‍රේත ලෝකේ උපදින ප්‍රේතයන්ගේ ආයුෂ සමහරු අවුරුදු දසදහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් ප්‍රේත අපාය. සමහරු බුද්ධාංකුර කීපයක්. දැන් ඔබ අහලා ඇති අර බිම්බිසාර රජුරුවන්ගේ ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම ගැන දේශනාවක් තියෙනවා. තිරෝකුඩ සූත්‍රය කියලා බුද්ධ දේශනා අතර ඔබ ওই දේශනාව අහලා ඇති. ඒකේ සඳහන් වෙන්නේ බුද්ධාංකුර 4ක් ප්‍රේත ලෝකේ. මේ කල්ප 90කට පෙර නෑදෑයෝ. ඒ අය කල්ප 90ක්ම අපායම පැහිලා දුක් විඳ අපායම දුක් විඳා. පෙර බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න සූදානම් කරපු දාන වස්තුවක් හොරා කාලා මංකොල්ල කාලා සාංගික දානේ මංකොල්ල කෑමේ විපාක. කල්ප 90ක් අපායේ පැහි දුක් විඳා. ඊට පස්සේ බුද්ධාංකුර 4ක් ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ හැටියට විඳෙව්වා කිය. කකුසඳ බුද්ධ ශාසනයේ තපායි පින් ගන්න බෑ. කෝණාගමන බුදුහාඳුරු පහළ වුණා ඒ කාලේ ප්‍රේත ලෝකෙ පින් ගන්න බෑ. සාපිපාසාවෙන් දුක් විඳා. කාශ්‍යප බුදුහාඳුරු පහළ වුණා. එතකොටත් අර ප්‍රේතයෝ තාමත් ප්‍රේත අපායෙම දුක් විඳිනවා.
ගෞතම බුදු හාදුරුව පහළ විච්ච කාලෙ තමයි අන්න තමන්ගේ කල්ප 90කට පෙර ඥාති සම්බන්ධයක් තිබ්බ බිම්බිසාර රජ්ජුරුව වේළුවනේ හදලා මහා පින්කම් කරලා පින් දෙන වෙලාවේ ඔය පින් ගන්න බලාගෙන හිටිය අර ප්‍රේතයෝ ටික. හැබැයි බිම්බිසාර රජ්ජුරුවන් මහා පින්කමක් කරලා වේළුවනේ පූජා කළා මහා දාන දුන්නට රජ්ජුරුවන්ට ඥාතීන් සිහි කළා පින් දෙන්නේ එදා අමතක වුණා. බලන්න සමහර කර්ම කියන්නේ සමහරුන්ට ලොකු පින්කම් කරනවා පින් දෙන්න අමතක වෙනවා. අර ඥාතීන්ගේ අකුසල විපාකයට එක අමතක වෙලා යනවා. එදා අර ඥාති ප්‍රේතයෝ කලබල වුණ අනේ අපි අදවත් අපිට පින් ගන්න බැයි නම් කවදානම් අපි මේ ප්‍රේත අපායෙන් මිදෙන්නද කියලා රජ්ජුරුවන්ට දැනෙන විදිහට මාලිගාවේ යම් යම් කලබල කරා කියනවා එදා රාත්‍රියේ. රජ්ජුරුව පසුවදාම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණේ සිහිපත් කරනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඊයේ දවසේ මං කොච්චර ලොකු පිනක්ද කරේ මගේ රාජකීය උයන කොටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගිකව පූජා කළ මහා දම්පින්කම් කරා. නමුත් ඊයේ රාත්‍රී මන් නිදාගන්න ගියාම මාලිගාවේ මහා භයානක හඬවල් සද්ද ඇහෙනවා. මගෙන් යම් වැරැද්දක් අඩුවක්වත් වුණාද? ඇයි මට මෙහෙම වුණේ කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. කාරණේ උන්වහන්සේ අවබෝධ කරගෙන රජ්ජුරුවන්ට කියන රජතුමනි රජ්ජුරුවන්ගේ කල්ප 90කට පෙර සංසාරික ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටියා. රජ්ජුරුවන් ඊයේ කරපු මහා පින්කමේදී ඒ මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කළ රජ්ජුරුවන්ට පින් දෙන්න අමතක වෙලා. ඒ නිසා ඔවුන් කලබල වෙලා ඔය යම් යම් සද්ද ඇති කරේ ඔබව දැනුවත් කරන්න. ඒ පින් ඉල්ලන්න පින් ගන්න බලාගෙනයි ඔවුන් ඒ දේ කරේ. රජ්ජුරුවන් බුදුරජාණන් වහන්සේ දීර්ඝ කතාවක් ඒ විස්තරය කරාට පස්සේ රජතුමා බුදුහාඳුරන්ට වැඳලා කියනවා ස්වාමීනි එහෙමනම් හෙට දවසේ ඉඳන් දින 7ක් බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ නිවසට දානියට මාලිගාවට වඩිනසේක්වා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස දවස් 7ක් මන් එක දිගට පින්කම් කරලා දම් පින්කම් කරලා ඒ අයට පින් අනුමෝදන් කරනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන බිම්බිසාර රජුරුවන්ගේ ආරාධනාවෙන් එදා මාලිගාවේ දානෙට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් රජ්ජුරුවන්ට පේන්න සැලැස්සුවා ඥාති ප්‍රේතයෝ ටික පින් ගන්න බලාගෙන ඇවිල්ලා ඉන්න ප්‍රේතයෝ ටික බුදුහාඳුර අධිෂ්ඨාන කළා අනිත් අයට පේන්නේ රජ්ජුරුවන්ට බුද්ධ අධිෂ්ඨානයෙන් පෙවුණා. ඇට සැකිලි වගේ ඇඟේ මස් කඩා හැලෙනවා විරූපී වෙච්ච සමහරු කුසගින්නේ පපුවට ගහගන්න ඔළුවට ගහගන්නවා බිම හැපෙනවා විලාප දෙනවා එක රොත්තට ඥාති පරම්පරාව. බුදුරජාණන් වහන්සේ වද රජතුමනි දානය පූජා කරනකොට හිතන්න ඉදම් මේ ඥාති නං හෝතු මේ දාන මේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වෙලා ඔවුන් සුවපත් ඒවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට පැම් පූජා කරද්දි හිතන්න මේ පැම් පූජා කිරීමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වෙලා ඔවුන් සුවපත් ඒවා. සිවුරු පිරිකර වස්ත්‍ර පූජා කරලා පින් දෙන කොටත් ඥාතීන් සිහි කරලා පින් දෙන්න. රජතුමා බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් අනේ මගේ සංසාරික ඥාතීන් කල්ප ගණන් සසර ඥාතීන් වෙච්ච මේ පිරිස සුවපත් ඒවා කියලා. එදා දානී පූජා කරලා පින් දෙනකොට අර ඥාති ප්‍රේතයන්ගේ කුසගින්න සංසිදිලා ආහාර පාන පහළ වුණා කිය. පැම් පූජා කරලා පින් දෙනකොට ඔවුන්ගේ පිපාසි සංසිදුන පැම් පොකුණු පව පහළ වුණාවුන්ට. සිවුරු පිරිකර පූජා කළ පින් දෙනකොට ඔවුන්ට වස්ත්‍ර පහළ වුණා විමාන පහළ වුණා සැප සම්පත් පහළ වුණා. දින 7ක් මේ වගේ පින්කම් කරා. ඒ පින් බලවත් වෙලා ඔවුන් ප්‍රේතාත්මෙනුත් අත මිදිලා පින් බලවත් වෙලා ඒ පින් අරගෙන සුවපත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඊළඟට තමයි දැන් අපි ගමු මේ සමාජයේ තියෙන මේ පින ගැන තියෙන එක එක වැරදි අදහස්. සමහරු ගෙදර පින් දෙන්න හොඳ නැද්ද කියලා අහනවා. නැත්නම් පාරට ගිහිල්ලා එක්ක කොහේ හරි එළියට ගිහිල්ලා පින් දීලා ආයෙට එන්නේ. ඒ නිසා මේ වගේ වැරදි අදහස් වැරදි මතවාද පිංහතුනි අපි පින් දුන්නා කියලා පින් ගන්න බලාගෙන එන කෙනා මේ ගේ අස්සේ නතර වෙනව නෙමෙයි. ඒ ප්‍රේතයා යොදුන් ගානක් ඈත හිටියත් වෙන කොහේ හරි ඉපදිච්ච කෙනෙක් වුණත් අපි හිතමු පිට රටක මැරිච්ච කෙනෙකුට අපි අපේ නෑදෑයෙක් විදේශ රටක මිය ගිහිල්ලා අපි යා සිහිපත් කරලා පින් දෙනකොට එයා ඇවිල්ලා මේ අපේ ගෙදරට රිංගගෙන නතර වෙනව නෙමෙයි. ඒ නිසා එයා කොහේ හිටියත් අනේ සාදු සාදු කියලා අපේ දරුවෝ අපේ ඥාතීන් මගේ හිතවත්තු මං වෙනුවෙන් පින්කම් කරනවා කියලා ඒ අය ඒක අනුමෝදන් වෙනවා.
මේ මනුස්්‍යය හැටියට අපි දකින්නේ දැ අපිට තියෙන ඕලාරික කය. අපේ ඕලාරික කයත් එක් අපි සීමා වෙලා තින අපේ ඇහැට පේන පරාසයක් තියෙන අපේ කනට ඇහෙන සබ්ද පරාසයක් තියෙන. අපේ මේ ශරීරයත් එක්ක මේ ඇස කණනාසේ දිවකය මනසත් එක් අපි දකින්න විඳින මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු අපිට යම් සීමාවක් තුළ අපි ඒවා දකින්නේ අහන්න විදින්. හැබැයි ඕපපාතික සත්වයන්ට ඒ අයි චේතනාවත්තේ කරමුණුවෙන්. අපි ඒ අයි ගැන හිතලා පින් දෙන්න සූදානන් වෙනකොට ඒ සැනින් ඒ අයට අරමුණු වෙනවා. ඒ අයි කොහේ හිටියත් ඒ දිහා බලාගෙන ඒ පින් ගන්න පුළුවන්. දැන් දෙවිවරුන්ටත් එහෙමයි. අපිට දෙවියන් දිවිය ලෝක හිටියත් යොදුම් ගණන් ඈත දිවිය තලයක හිටියත් අපි දෙවියරුන්ට අපි කරපු පින්කන් සෙහි කළ පින් දෙනකොට ඒ අයි කොහේ හිටියත් ඒ අයි සාධකාරදීල සතුටෙන් ඒ අනුමෝදන්වෙන්. මේ ඕපපාතික සත්‍යයන් හා ඕපපාතික සත්‍යයන්ගේ ස්වභාවය සාමාන්‍ය පෘතජ්ජන මනුස්්‍යයාට මේක ගැටලුවක් තමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙන මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන නියත මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන එක කාරණයක් තමයි ඕපපාතික සත්වයන් ලෝකෙ නැත කියලා යමෙක් දෘෂ්ටියකට එනවන ඒක නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා සම්මාධිට්්‍ය ඇතිවෙච්ච කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්න දැ සමහරු පිළිගන්නවත් නෑන් සමහර විතන දිවිය ලෝක අපා ඔක්කොම තියෙන මෙහි කියන කොටසකුත් ඉන්නවන් කෙනෙක් හොඳට වාහනක සැපස ලස්සන්ට ඇඳල පැළඳලා සැපවත් ජීවිතයක් ගත කරන මනුස්සෙක් දැක්කොත් බෞතික වසේ යා ඇත්තුලෙන් විඳෝන වෙන්න පුළුවන් පිටිම් පේනවා ලස්සනට ඉන්නවා ලස්සන යානවාහන තියෙනවා සල්ලි අතේ තියෙනවා දේපල තියෙනවා දුප්පත්ම අසරණ මනුස්සේ සමහරු ධර්මී දන්න ඇතිකම මේ දුප්පත්කම නෙමේ කෙනෙක් එයා දිහා බල්ල හිතන ආම් බලාපල්ල ඔන්න දිවිය ලෝක ඔයිට වඩා ලෝකයක් නෑ කියන එක මිත්‍යා දෘෂ්ටිය. සමල්ලාට දුක්විදින අසරණ අන්ත දුක් මනුස්ස ලෝක අපායවල්ල වගේ දුක්විදින මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක් දිහා බල්ලාම් බලාපල්ලක ඔයිට වඩා අපායක් නෑ කිය. ඒ දෘෂ්ටියට ආවොත් මතක තියාගන්න වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඕපපාතික සත්වයන් නැත කියලා දෘෂ්ටියකට ආවොත්. දිවියලෝක බ්‍රහ්මලෝක ප්‍රේතාපායවල් නිරේවල් අපි ඇස් දෙකෙන් දැක්කේ නැති වුණාට ඒවා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලා අපිට පෙන්නපු දේවල්. හැබැයි ඒක අපිට දැකගන්න පුළුවන්. ඒ දැකගන්න පුළුවන් විද්‍යාත්මක උපකරණයකින්වත් දුරේක්ෂකින්වත් ගිහිල කාගෙන් හරි දේවාලකින් පේනයක් අහලවත් නෙමෙයි. අපිට ඒක දකින ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්වේ භාවනා කරන්න. භාවනා කරලා හිත එකඟ කරගන්න. සමාධිය උපදවගන්න සමාධිය දියුණු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වා චුතූපපාත ඥානය උපදවන්න මෙන්න මේ විදිහට. දිබ්බ චක්කු දිවස්ඥානය උපදවන්න මේ විදිහට. දිබ්බ සෝත දෙවියම් බ්‍රහ්මයන් පවා කතා කරන දේවල් අහන ඒ හැකියා උපදවන්න මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට ඒ සියලු ඥානයන් ශ්‍රාවකයන්ට උපදවන හැටි පෙන්නවා. බුදුහාමුදුරු විතරක්න මේ ශාසනය තුළ අග්‍රශ්‍රාවකයන් වහන්සේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මාර්ග පල්ලාබේ බොහෝ පිරිස ඒ ධර්ම මාර්ගය වඩලා ඒ ඥානයම් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒවා අවබෝධ කරගෙන ඒවා දැක්කා. ඒ නිසා ඒ සද්ධාව කියන එක මේ ලෞකික සම්මාධිට්්‍යයට එනවා කියන් ලේසි දෙයක් නෙමේ. කර්ම කරම්පල විශ්වාසය පින් පව් ගැන විශ්වාසය ලෞකික සම්මාධිට්්‍යයෙන් යුක්ත කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්න. අන්නේ නිසා හැබැයි මෙන්න මෙහෙම දෙයක් තින මේක මේ ප්‍රායෝකක මේක ධර්මානුකූල අපිට සූට්‍රකින් බුද්ධ දේශනාවකින් ගලපන්න පැරිවුණත් මිය පරලවගේ ඥාතීන්ට ගෙවල් දොරවල් වල පින් දෙනකොට මතකතියාගන්න අපි ලොකූ පිනක් කරපු වෙලාවක පින් දෙන්න. නං කිය අඩගහල හරි නමක් කතා කරලා හරි පින් දෙනකොට අපි ගෙදර අප හිතම ස්වාමීන් වහසල වඩම්මල දානයක් දෙෙන අන්න ලොකු පිනක් ගෙදර බණක් කියන අන්න ලොකු පිනක් යා වෙනුවෙන් කර පින්කම එදකොට ඒ වගේ ගෙදර හරි පිටදි හරි පන්සල්ට ගිහිල්ල හරි ලොකු පින්කමක් කරලා ඒ පිනෙන් එයාට සැපවත් වෙන්න පුළුවන් පිනක් කරපු වෙලාවක අපි යාව සිහිපත් කළ පින් දෙනවා. සමහර වෙලාවට අපි අර හිතේ දුක ආදරය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කෙනෙකුට දැනෙන්න පුළුවන්. හැබැයි යා පින්කමක් කරපු පින්කමකුත් නැවදේ නැකිල්ලා දත්මදින්න කොටත් හනි අපි නැතිවෙච්ච තාත්තා
මේ පින් අරගෙන සුවපත් ඒවා. මොකක්ද පින් අර දත් මදින එකද? මූණ හෝදනකොටත් හිතනවා. නානකොටත් පින් දෙනවා. බත් කනකොට පිඟාන ගත්ත ගමන් මතක් වෙනවා. අනේ තාත්තා කොහේ ඉන්නවද දන්නේ නැති වෙච්ච ආච්චි කොහේ ඉන්නවද දන්නේ බාප්පා කොහේ ඉන්නවද දැන් මතක් කියලා පින් දෙනවා. ගේ අතු ගන්නකොටත් පින් දෙනවා. රෙදි හොදනකොටත් පින් දෙනවා. පුටුවේ වාඩි වෙලා ඉන්නකොටත් මතක් වෙනවා. වාහන යනකොටත් මතක් වෙනවා. එතකොට මේ වගේ මේ දවස ගානේ සිහි කර කර කන බොන වෙලාවටයි වැසිකිළියේ ඉන්න කොටයි මිදුලාතු ගන්න කොටයි මකුළු දැල් කඩන කොටයි මේ මියගේ ඥාතීන්ව සිහිපත් කර කර හැම වෙලේම නං කිය අඬ ගගහ පින් දෙන්න ගියොත් අන්න ඒක නම් වදයක්. දැන් අපි හිතමු ඕනම කෙනෙකුට නිතර කතා කර කර අඬ ගගහ එන්න කිය කරපු පිනකුත් නැතුව ඒක යාටත් කරදරයක් වදයක්. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් පින් කරනකොට හැම වෙලාවෙම අවබෝධයක් තුල පින් කරන්න. ඊළඟ දේ තමයි අපි මිය පරලෝකීය ඥාතීන්ව සිහිපත් කළා නම් වශයෙන් පින් දෙනවා වගේම හැම වෙලාවෙම පින් දෙනකොට සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාතීන් ඇද්ද ඒ අයත් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා එහෙම කියලා පින් දෙන්න. පින්වතුනි මේ ජීවිතේ අපි සමහරලාවට අපේ අම්මා ගැන හිතලා පින් දුන්නට අම්මා දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. සමහරලාවට ඔබේ මියගිය තාත්තා ආයි මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. සුගතියක ඉන්නවා වෙන්න පුළුවන්. එයා පින් ගන්න අවශ්‍ය නැති හොඳ පින් බලවත් වෙච්ච ආත්මික ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි පෙර ජීවිතේ ඊටත් කලින් ජීවිතේ ආත්ම ගණන් ඔබේ අම්මවරු වෙච්ච අය. පෙර සංසාරේ ඔබේ පියවරු වෙච්ච අය. ඔබේ ඥාතීන් වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ අර ජානුස්සෝනි බමුණට කියනවා. එතකොට මේ බමුණට මේ කතාව කියනකොට ඒ දේශනාවේ තියෙනවා බමුණ ඔහුට හිතෙනවා අනේ ඉතින් එහෙමනම් අපි ඒ දෙන පින් ගන්න බැරි වුණොත් ඒ පින අහක යනවද කියලා. ඔහු ඒ ප්‍රශ්නේ ආයෙමත් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙද්දී ඒ ඥාතිය එහෙනම් පින් ගන්න බැරි සුගතියක හරි වෙන තැනක හරි ඉපදිලා නම් ඒ දෙන පින අහක යනවද කියලා හැබුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මේ දීර්ඝ සංසාර ගමනේ අපේ ඥාති වෙච්ච අය පින් ගන්න බලාගෙන ඉන්න පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒකට හේතුව අපි මේ ජීවිතේ අලුතෙන් පහළ වෙච්ච පිරිසක් නෙමෙයි. දීර්ඝ සංසාර ගමනේ අම්මා නොවෙච්ච කෙනෙක් හොයන්න නෑ කියලා අනමතග්ග සංයුක්ති පෙන්වුවේ. අපිට තාත්තා නොවෙච්ච කෙනෙක්, දරුවෝ නොවෙච්ච කෙනෙක්, සසරේ ඥාති නොවෙච්ච කෙනෙක් මේ සංසාර ගමනේ දිහා බලනකොට හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ආපු පිරිසක් අපි. ඒ නිසා අපේ පින් ගන්න බලාගෙන ඉන්න සංසාරික ඥාතීන් සසරේ අපිට දෙමව්පිය වෙච්ච පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසා පින් දෙනකොට සියලු සංසාරගත ඥාතීන් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා පින් දෙන්න. ඊළඟට ගාථාව කියලා අර ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතකෙන් මේ ගාථාව කියලා පින් දෙන්න. ඒක ගෙදර පින් දුන්නා කියලා මේක මේ ගෙයි පින් එහෙම එකක් කොහෙවත් නැහැ. ඔබ බුදුන් ඇඳලා මල් පූජා කරලා පින් දෙනකොට දෙවියන්ටත් ගාථාව කියලා මිය පරලෝකීය ඥාතීන්ටත් පින් දෙන්න. ඒ විදිහට පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න, මිය පරලෝකීය ඥාතීන් සිහි කරලා පින් දෙන එක පින්වතුනි යුතුයකමක්, ඥාති ධර්මයක්. සිංහලෝවාද සූත්‍ර බුදුහාමුදුරු පෙන්වුවා දරුවන්ගේ යුතුයකමක් තමයි තමන්ගේ දෙමව්පියෝ ඥාතීන් මිය ගියාට පස්සේ ඒ අය සිහි කරලා පින්කම් කිරීම. ඒ නිසා සම්මා දිට්ඨියෙන් යුක්තව බුද්ධිමත්ව පින් දහම් කරන්න. එක එක සමාජයේ එක එක්කෙනා එක එක දේ හොඳ නැහැ. එයා දන්නෙත් නෑ ඇයි ඒ හොඳ නැත්තේ කියලා. එක එක මතවාද මිත්‍යා දෘෂ්ටික අදහස් සමාජي පුරාම පැතිරිලා. කාලයක් යනකොට මිනිස්සු ඒ බොරු ඇත්ත කියලා හිතාගෙන ඒක පරම්පරාවෙන් කරේ තියාගෙන අරගෙන යනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේක ධර්මයට එකඟද නැද්ද කියලා තේරුම් අරගෙන අවබෝධයෙන් පින් දහම් කරන්න දක්ෂ වෙන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාදී පින් දහම් බලවත් කරගෙන දාන ආදී පින්කම් සිදු කරමි. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දස පුණ්‍යක්‍රියා ආදී පින් දහම් බලවත් කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න, ධර්මීම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. සුජීවත් ඉන්න සෑම සියලු දෙනාම බණහප ඔබ හැම දෙනාම නිදුක් වේවා,
නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.